සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට. වඩා යහපත් දැහැමි නිවැරදි සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ගුණදහමින් සපිරි රටක් දේශයක් ගොඩනැගීම වෙනුවෙන් TNL රූපවාහිනිය ඔබ වෙත ගෙන එන TNL සදහම් යාත්‍රා දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමටයි නම් වෙන්නේ. රටපුරා ලෝපුරා විසුරුවා හැරෙන මේ ධර්මදේශනාවේ අද දවසේ අරමුණ වෙන්නේ මීට තෙමසකට පෙර අප අතරින් වියෝවුන රණවීර මදුසංක තරුණ මහතාට පින් පැමිණවීම. ඒ පුතණුවන්ගේ ආදරණීය මෑණියන් අජන්ති තෙන්නකෝණ්ඩ මහත්මිය, ඒ වගේම දයාබර සොයුරිය ඔෂිනි දිල්හාරා, ඒ වගේම බාල සොහොයුරා තමිදු චාමිකර, මාමාවන මනතුංග රත්නායක මහතා මේ සියලු දෙනාම අකාලේ අප අතරින් වියෝවුන ඒ තමන්ගේ ආදරණීය පුතණුවන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිසයි අද මේ දායකත්ව ධර්මදේශනාවට තමන්ගේ බැතිබර දායකත්වය ලබා දෙන. ඉතින් පින්වතුනි, මේ සියලුම පින්වතුන්ගේ ඒ සිත් තුළ තිබෙන ඒ යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන අදිෂ්ඨානින් යුතුව අපි සූදානම් වෙමු අද දවසේ මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න. අද ගෞරවනීය දේශකයාණන් වහන්සේ පිළියන්දල දම්පේ ශ්‍රී සුදර්ශනාරාමාධිකාරී නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති අපේ අති ගෞරවනීය අති පූජනීය අම්බලන්ගොඩ නන්දික ස්වාමීන් වහන්සේ. පින්වතුනි, අපි තාමත්ම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව අපේ නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ වටිනා ධර්මදේශනාව ආරම්භ කරන ලෙසට අවසරයි අපේ හාමුදුරුවනේ. පංචශීලයේ සමාදන් වෙන්නට තෙවරක් নমස්කාර කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
තිසරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදිත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමානිච්ච භෝගානං අපාය මුකානී නසේවති සුරාමේරය මජ්ජපමා දට්ඨානු යෝගෝ භෝගානං අපාය මුකං විකාල විසිකා චරියානු යෝගෝ භෝගානං අපාය මුකං සම්පජ්ජ සිචරණං භෝගානං අපාය මුකං යූතප්පමා දට්ඨානානු යෝගෝ භෝගානං අපාය මුකං පාපමිත්තානු යෝගෝ භෝගානං අපාය මුකං ආලස්සානු යෝගෝ භෝගෝ අපාය මුකං ඒ භාග්‍යවත්තු අරහත්තු තිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේටත් උන්වහන්සේ විසින් දේශනා කළා වූ ශ්‍රී සද්ධර්මයටත් ඒ මාර්ගයෙහි ගමන් කළා වූ ආර්ය මහා සංඝ රත්නයටත් මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා. ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වත්නි, අද ඔබ මේ දිනය මේ දහම් සතිය තුල විසක් සතිය තුල බණ ඇසීමට හොඳ අවස්ථාවක් උදා කරගත්ත පුණ්‍ය චේතනා සිතිවිලි පහල කරගෙන අජන්ති තෙන්නකෝන් මහත්මියගේ ආදරබර පුත්‍ර රත්නයක් අකාලේ මිය ගියා. එතුමිය එදා මෙදා තුර බොහෝසේ දුක් වෙනව, කනගාටු වෙනම. 9 වෙනි දිනට 3 මාසයක් වෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. තමන්ගේ පවුලේ අයට පමණක් නෙවෙයි,
සකල ලෝකවාසී සත්වයාට මේ ධර්ම ශ්‍රවණය දකින්න බලන්න ඇහෙන්න අවශ්‍ය විදියට මේ TNL ආයතනය මගින් මේ ධර්මය ප්‍රචාරය කරවා ගැනීමට අවශ්‍ය බව මට සිහිපත් කළා. ඒ වෙලාවේදී මම මේ ආයතනයට කතා කරලා ඒ අවස්ථාව උදා කර දුන්නා. අපේ දායිකාව හැටියට අපට හිතාමත් හිතවත් ලෙන්ගතු දායක පවුලක් හැටියට මේ වෙලාවේදී සිහිපත් කළ යුතුමයි. ධනට පිනට කැමැති පවුලක් විශේෂයෙන් මතක් කළ යුතු වෙනවා මේ දියණිය නුගේගොඩ සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලයේ අපෙන් ඉගෙනගත්ත දහම් දැනුම ලැබූ ළමයි. ඔසේනේ දිල් තාරා මේ දියණිය අපෙන් අවුරුදු 11ක් ඉගෙනීම් කටයුතු ලැබුවායි කියන බවත් මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ. මේ මෑණියොත් අපේ එම පාසලට බොහෝසේ උදව් පදව් කළාය කියන බවත් මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ. ඉතින් අපි පසුවට පින් අනුමෝදන් කරන මේ වෙලාවේදී ධර්මානුකූලව ධර්මය පිළිබඳව කල්පනා කිරීමයි තිබෙන්නේ. පින්වත්නි, මම මේ මාතෘකා වශයෙන් තබා ගත්තේ එදත් අදත් හෙටත් මේ සමාජගත වෙච්ච මහා ව්‍යසනයක් වන බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට උඩදී දේශනා කළ සූත්‍ර දේශනාවක කොටසක් තමයි මම මේ තෝරාගත්තේ. එම සූත්‍රයට කියන්නේ සිඟාලෝවාද සූත්‍රය කියලා. මේ සිඟාලෝවාද සූත්‍රය දේශනා කළේ සිඟාලක නම් තරුණයෙකුට. එතුමා බුදුන් දවස ජීවත් වුණු බමුණු කුලේ බමුණු පරපුරේ තරුණ මානවකයෙක්. එතුමා තමන්ගේ පියාගේ ඇවෑමෙන් පස්සේ හැමදාම උදේට නැගිටලා ඒ අසල තියෙන නදිය ගාවට ගඟ ගාවට ගිහිල්ලා ඒ ගඟෙන් නාලා දියරෙදි පිටින්ම ඇඳගත් වස්ත්‍ර පිටින්ම ඔය දිසාවන් 6ක් නමස්කාර කරනවා. වඳිනව නැත්තා. මෙන්න මෙහෙම දවසක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ සිට ඔය ගඟ ළඟින් වඩිනවා. තවත් භික්ෂූන් වහන්සේලා උන්වහන්සේගේ පස්සෙන් ගමන් කරනවා. පොඩ්ඩක් බුදුහාමුදුරුවෝ නැවතුණා මෙතන. මේ තරුණය ගාව දැන් ගොඩ ඉන්නේ. බුදුහාමුදුරුවෝ දකින්නකොට බොහොම ප්‍රසන්නයි. මනස්කාන්තයි හෘදයාංගමයි. නිසා බුදුහාමුදුරුවෝ දිහා මේ තරුණය බලාගෙන ඉන්නවා. තරුණය දිහා බුදුහාමුදුරුවෝ බලාගෙන ඉන්නවා. මෙහෙම නිහඬව විනාඩියක් දෙකක් තුනක් හිටියා. එහුව තරුණ මානවකය මොකද්ද ඔබ ඔය කරන්නේ වඳින්නේ කාටද? මේ බුදුහාමුදුරුවෝ බව දන්නේ නැහෙනි. හැබැයි උතුම් කෙනෙක් බව තේරෙනවා. එකම පාට ඇඳගත්ත වසාගත්ත චීවරයකින් රෙද්දකින් මේ තනත්තා මගෙන් ප්‍රශ්න කරන මොකද්ද ඔබ කරන්නේ කියලා. මම බුදුන් මම තමයි මේ ලෝකේ සත්‍ය හොයාගත්ත පළමු රහතුන් වහන්සේ. මේ ලෝකේ පළමුවෙන්ම රහත් භාවයට පත් උනේ මම තමයි.
අරහංගේ අරහා ලෝකේ මම තමයි පළමුවෙන්ම එම තත්ත්වයටපත් වුනේ කෙනා. මට කියනවා බුද්ධ කියලා. මට කියනවා තථාගත කියලා. මට කියනවා රහතන් වහන්සේ කියලා. උපාර මම කුමන නමකින් අමතන්නද කියලා අර මානවකයා අහනවා. බුදුරජාණන් වහන්සේ. බුදුහාමුදුරුවනේ අපේ තාත්තා මීට ටික දිනකදී මැරුණා. තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා මට කියලා තිබුණා මෙන්න මේ මම දිනපතා කරන මේ ක්‍රියා දාමය මගෙන් පස්සේ පුතේ උඹත් කරපන් කියලා මතක් කරලා තිබුණා. ඒ නිසා තමයි බුදුහාඳුරේ මම කරන්නේ. තේරුමක් නම් බුදුහාඳුරේ දන්නේ නැහැ. ඉතින් මම මේ තියෙන 6 පැත්තට 7 පැත්තට 8 පැත්තට වැදගෙන යනවා කියලා කිව්වා. හොඳයි මානවකය. හරිම හොඳයි ඔබ. ඔබ හොඳ තරුණ වියේ පසුවන කෙනෙක්. බුදුහාමුදුරුවෝගේ ලක්ෂණයක් තියෙනවා. ඒ කරන ක්‍රියාව කවදාවත් එපයි කියන්නේ. ඒක අනුමත කරමින් තමයි තමන්ගේ පැත්තට නතු කරගන්නේ. ඒක තමයි බුද්ධ ලක්ෂණය. දැන් අපි නම් අපේ උගන්වන ගුරුවරු අපි පාට ගත ගම එපා. එහෙම සැර කරලා කියනවා ඕනේ නැහැ. බුදුවරු එහෙම කියන්නේ නැහැ කවදාවත්. බුදුරු එහෙම කවදාවත් කාටවත් කියන්නේ නැහැ. හොඳයි මානවකය ඔබේ ක්‍රියාව හරි හොඳයි. හැබැයි මගේ මේ ශ්‍රාවක පුත්‍රාදීන්ටත් මම ඔවැනි දේවල් ඔවැනි කරුණු ඔවැනි ප්‍රතිපදා මම උගන්වලා තියෙනවා කියලා දැනටත් කියලා දෙනවා. බුදුහාමුදුරුවනේ සිගාලක කියන බුදුහාමුදුරුවනේ මටත් හරි ආසයි අහන්න ඒ මොනවද කියලා දැනගන්න. වහන්සේ බොහොම දේහධාරී දිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හිවි කෙනෙක් බව මට පේනවා. අපි වගේ නෙමෙයි සුවිශේෂ බවක් පේනවා නේද? ඒ නිසා මං කැමති එක දැනගන්න. ඔන්න එතන ගඟින් පොඩ්ඩක් එහාට ඉවත් වෙනවා. බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන් සමග සවන ගණරස් විහිදුවමින් බුදුහාමුදුරුවෝ පත් කඩේ එලාගෙන වැඩ ඉන්නවා. මානවකයත් වැඩ ඉන්නවා. එතකොට ශ්‍රාවකයොත් වැඩ ඉන්නවා. බුදුහාමුදුරුවෝ පටන් ගන්න සූත්‍රය ඒ සූත්‍රේ නම තමයි පින්වත්නි සිඟාලෝවාද සූත්‍රය. මෙතන හරි අර්ථකථනයක් තියෙනවා. මේ සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කරේ ඇත්ත වශයෙන්ම සිඟාලක ගෘහපති පුත්‍රයා මුල් කරගෙන. නමුත් මේ මිනිස් මානව සමාජයේ සියලුම අයට හිතන්න, කල්පනා කරන්න, ක්‍රියා කරන්න, ඒ අනුව හැඩගැසෙන්න බුදුහාමුදුරුවෝ කරා ඒ ජීවිතය තරුණයා මුල් කරගෙන මුළු මහත් මානව සමාජයම අදහස් වලින් වෙනස් කරන්න උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒකේ මම මේ සූත්‍රය ගත්තේ මැද කොටසෙන් විතරයි. ඒකේ මුලින් කියවෙනවා සදිසා නමස්කාරය. ඒක අපි මෙතන කියන්න විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා නේ. ඒ ආදි වශයෙන් මේ දිසා 6 ගැන කියන බුදුහාඳුරෝ අර මානවකයන් කියලා දෙනවා. මගේ ධර්මෙත් මෙන්න මෙහෙම තියෙනවා. ඒගොල්ලෝ කවුද මේ සජීවී අය ඔක්කොම අම්මා තාත්තා නේද? ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වැඩිහිටියෝ ගුරුවරු අන්න ඒගොල්ලෝ තමයි මේ ජීවත්වන සමාජයේ ඒගොල්ලන්ට තමයි වඳින්න පුදන්න අනුග්‍රහ දක්වන්න ඕනේ කියන එක බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ දිසා 6 ඒ විදියට වෙන් කළ දුන්නා. එහෙම වෙන් කරමින් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ මම දේශනා කළ මේ කොටසේ තියෙනවා වර්තමාන සමාජයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ දවස්වල තියෙන්නේ කොරෝනා COVID-19 නේ.
නිසා ඒ 19 තුලත් මම දැක්ක මේ දවස්වල මේ සමාජයේ පිරිසකට දුන්නා රුපියල් 5000 ගානේ. ඇති නැති හැමෝටම දුන්නා කියන බව මම අපේ පන්සලේ ඉන්නකොට ඒක මම දැක්කා. 14ක් තමයි නොලැබුවේ. මේ සමහරු මේක අරගෙන ගියේම බාර් එකට. අරක්කු බාර් එකට තමයි ගියේ. නැත්තම් කුඩු කුරුණ මධ්‍යස්ථානට ගියා. හැංගිලා හෝ එලිපිට කුරුණ තැනට ගියා. ඒ විතරක් නෙමෙයි. මේක නිල වශයෙන් ඇඳිරි නීතිය කියලා එකක් තියෙනවා. දවස් දෙකක් ඇරියා මේ කියන මේ ඔය මත් වතුර තියෙන තැන්. මිනිස්සු කිව්වේ දායක මහත්තයෝ මුදල් නෑ කියලා කිව්වේ. අර අරක්කු කියන ඒ සැර જાති කේස් පිටින් ගත්තේ. පෙට්ටි ගණන් ගෙරිච්චේ. දැන් සාමාන්‍යයෙන් මන් දන්නේ විදිහට නම් ඔය කියන්නේ අරක්කු බෝතල දෙකයි දෙනවා කියලා. නමුත් එදා මන් දැක්ක මේ මාධ්‍ය තුලින් මිනිස්සු ට්‍රැක්ටර් වල පටවගෙන වාහන වල පැජරෝ වල ඇති නැති පරතරයක් නැතිව 5000 ගත්තා වගේම මිනිස්සුත් ඒව ගෙනිච්චා. මේ මම පොල් කිරි වෙනකොට මේ හට්ටි බුක්ටි වලට දාලා උයන්නේද? නෑ. මේක ගෙදර ඉන්න නෝනටයි මහත්තයටයි සහෝදරයන්ටයි සහෝදරින්ටයි මේ පොඩ වීදුරු වලට දාලා මේ මෙන්න මේ හොඳ දෙයක් ගෙනාම පොවන්නද ගෙනාවේ? නෑ. මේක දැඩි කාලාන්තරයක් මතට ඇබ්බැහි වූ පුද්ගලයෝ ඒ කියන ද්‍රව්‍ය හොයාගෙන ගියා. නොකෑවත් කමන්නේ ඒ මත් වතුර, මත් ද්‍රව්‍ය, මත් කුඩු, පානය, ගංජා දැන් මිනිස්සු කියන්නේ ඒකට කේජී කියලා. ඒ කියන්නේ මේ කේරළ ගංජා කියලා. ඒකට ඒව හොයාගෙන තමයි ගියේ. අදත් බොහෝ ගම්වල මම දැක්ක ටීවී එකෙන් හැමදාම කසිප්පු අල්ලනවා. හැමදාම අල්ලනවා. එතකොට දැන් මම ජීවත් වෙන ඔබ ජීවත් වෙන පින්වත්නි මේක කරන්නේ ගොඩක් ඉතින් පුරුෂ පාර්ශ්වයනේ. ඒගොල්ලෝ හදන අය නිෂ්පාදනය කරන අය තවත් පිරිසක් යොමු කරගෙන ඒගොල්ලන්ට මේක බොන්න දීලා අර ලස්සන පෞල් සාස්තාව කියන එක විනාශ කරනවා. ගෙදරට කන්න බොන්න තියෙන, බඩු ගේන්න තියෙන මුදල් වියපැහැදම් කරලා තමන්ගේ පුහුදුන් පෘථග්ජන පහත් බාල මේ ක්‍රියාවලියට ඉදත් අදත් අනිද්දත් කියන මේ හැමදාම මිනිස්සු මේකට බැහැ වෙලා තියෙනවා. අතීතයක් මේක තියෙනවා. අතීතයක් තියෙන මේකට. වර්තමානයක් තියෙනවා, අනාගතයකුත් තියෙන එකට හැබැයි. කවදාවත් ඒවා නැති වෙන්නේ මම ගරු ජනාධිපතිතුමාට යෝජනාවක් කරන්න ඕනේ මේ බණේදී වුණත් කියන්න වෙනවා මට. පත්පෙර දේශපාලඥයන්ට මේ වලට මේ දෙන්න එපා. ඒවට කියන්නේ මොකද්ද? පර්මිට් එක. ලයිසන් එකක් දෙන්න එපා. ජනාධිපතිතුමනි. ඔබතුමාත් මේක අහන්න මේ කියන කාරණය. කිසිම පත් වෙන മന്ത്രി ඇමති කෙනෙකුට පර්මිට් දෙන්න එපා මින්මතුවට. ඔබ කියන්නේත් මම කියන්නේත් යහපත් ජන සමාජය රටක් හදන්න ඕන කියලා. එසේනම් මේ රටේ පාලනය කරන අයම ඒක ලයිසන් අරගෙන තමන්ගේ බඩ වඩා ගන්න ආර්ථිකය සමෘද්ධිමත් කරගන්න මේ හැදෙන තරුණ බාල පරම්පරාවට දෙනවනම් මේ වසවිස කන්න මොකද්ද අපි මේ කතා කරන්නේ? එක කාලයක් කිව්වා ධර්මිස්ස රාජ්‍යයක් කියලා. මන් දන්නේ උනාද කියලා ඒක. යහපාලනයක් කියලා තව කාලයක් කිව්වා. ඉතින් මේ ඉන්න අයත් කියනවා ඉතින් හොඳ පාලනය කියලා කියන මන් දන්නේ කොච්චරද කියලා. අපි ප්‍රාර්ථනා කරන්නේ මේ අපේ ඉදිරි පරම්පරාව අනාගත පරපුරට මේ හොඳ දේ දෙන්න ඕනේ. ලස්සන දේ දෙන්න ඕනේ. අම්මලා තාත්තලා මේ දරුවන් ගැන පුදුම බයක් තියෙනවා.
ටියුෂන් පන්තියට යවුවත් රස්සාවට ගියත් හවසට ගෙදර එනකම් බයයි. එයි මේ බය මොකද? මේ මගතොටේ ඉන්නවා ඒ වලට යාළු හිතවත්කම් පවත්වමින් ඒ වලට අබ්බැහි කරගන්න පුද්ගලයෝ ඉන්නවා. එදා බුදුහාමුදුරුවෝ සිංහලෝවාද සූත්‍රයෙන් දිගින් දිගටම දේශනා කළා සතර අගති ඡන්ද දෝස බය මෝහ මේ හතරෙන් මිනිස්සු යනවා සතර අගතියට. පාලකයොත් එහෙමයි පාලිතයොත් එහෙමයි. ඒගොල්ලන්ට වෙනම ටියුෂන් එකක් තියන්න වෙනවා. ධර්මයේ තියෙනවා මේ channel වල ධර්මය දේශනා කරන හාමුදුරුවෝ වොන්තර බණ කියනවා. ගෙදර ඉන්න අම්මා ගෙදර ඉන්න තාත්තා බයෙන් ඉන්නේ. ඇයි මේක එනකොට හවසට තමන්ගේ ස්වාමියා තරුණ මානවකයා කන මදය වගේ බීලෙනවා. ගෙදරින් පිට වෙනව වැඩටයි කියලා. රැකියාව කරතට යනවා. අනේ රුපියල් 2500ක් 3000ක් 1500ක් ගන්නවා. එල්ලෙනෝ ගිහිල්ලා අරක්කු බාර් එකේ අර නිකල් වැට ගහලා තියෙන බාර් එකේ එල්ලෙනෝ ගිහිල්ලා අවසට. අම්මා අහන පුතේ කොසල් අම්මේ අද මේ ඉතින් මම පොඩ්ඩක් හැමදාම නෑ ඉතින් මේ කඩෙන් හොඳ කෑම එකක් කෑවා. මම පොඩ්ඩක් ඉතින් අද ගත්තා කියලා කියන්නේ. මේ අම්මයි හෙට හරියයි අද හරියයි අනිද්දා හරියයි කියලා බොහොම දුකෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැවුණු කඳුලෙන් දුකෙන් ශෝකයෙන් අම්මලා තාත්තලා හැමදාම ඉන්නවා. අද උදෙත් මහත්තයෝ මම මගේ පන්සලේ දාන ගෙනාපු ඒ නෝන කෙනෙක් මට පොඩ්ඩක් හම්බෙන්න ඕන කියලා කිව්වා. දාන ගියලා තියලා බැලුවා මොකද කියලා. ඊට ස්වාමීනි අපේ මෙහෙම මගේ මල්ලි ඔය කියන දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ස්වාමීනි වහන්සේ බොහොම පිං මම ඉන්න කියන්නම් මම කිව්වයි කියලා කියන්න එපා. අවවාදයක් කරා. හොඳ වෘත්තිමය කෙනෙක් එයා මම දන්නවා. මේ ගමෙත් නැතුවා නෙවෙයි. ඒ හැම තැනම ලංකාවේ කොහෙද? ඒ හැම තැනම මේ කියන විනාශකාරී පෞල් සංස්ථාව කාබාසිනියා කරන සහෝදර සහෝදරී ආදීට නින්දාවගෙන දෙන කියන්නේ මොකෙන් පටන් ගත්තත් පටන් ගන්න අම්මගෙන්නේ. තාත්තා පැත්තක ඉන්නවා. තාත්තට බැනුම් අහන්නේ මොන වර්ධ කරත් අම්මගෙන් තමයි පටන් ගන්නෙ. අහවලාගේ කොල්ලනේ ඔය මගෝඩි වැඩ කරන්නේ අහවලා කොල්ලනේ. අර පාරේ පෙරලා ඉන්නේ පේමන්ට් එකේ ඉන්නේ අහවලාගේ පුතානේ. නැත්තම් අසවලාගේ සහෝදරියගේ අයියනේ ඔය ඉන්නේ. මේ නිග්‍රහසී. ඉතින් මේක මේ ත්‍රිපිටකයේ පවතින මේ ධර්මයේ ටික ටික අවබෝධ කරගත්ත මේ ජන සමාජයේ බුදුහාමුදුරුවෝ එදා බුද්ධ ජීවිතය තුළින් සිංහලක මානවකයට සිහිපත් කළා. මානවකය සුරාමේරය මජ්ජපමා දට්ඨානු යෝගෝ මෙහි ආදීනව විපාක තියෙනවා දොරටු 6ක්. දැන් අපි පාවිච්චි කරේ දොරටු කියලා අපේ ගෙදර ඇතුල් වෙලා පිට වෙන දොරටු කියේ වලටනේ. නමුත් බුදුරජාණන් වහන්සේ බලන්න ලස්සන වචනය පෙන්눔 කළ දුන්නා දේශනා කළා. අපාය මුඛ කියන්නේ කටනේ. ඒවා සිංහල භාෂාවට ගත්තාම දොරටු වශයෙන් පිරියන කාරණා 6ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ගහපති පුත්‍රය වස්තු විනාශ
වන දොරටු 6කි. මොනවද? මදයට හා පමාදයට හේතු වන රහමෙර පානය පළවෙනි කාරණය පින්වත්නි. හරිනේ අපිට ඒක තේරෙනවනේ. ගෘහණියක් වශයෙන් ස්වාමි දියණියක් වශයෙන් මේ කියන කාරණය මටත් වඩා ඔබට පැහැදිලි. මේ මිනිස්සු හැන්දෑවට හම්බ කරන තුට්ටු දෙක කාටද පූජා කරලා ඉන්නේ කියන එක තමයි ප්‍රශ්නය. බුදුහාඳුරෝ සිඟාලවක මානවකයට කියනවා මෙන්න පළවෙනි කාරණය තමයි මදයට හා ප්‍රමාදයට හේතු වෙන රහමෙර පානය. රහමෙර පානය මේකෙන් තමන්ගේ වෙනව මෙන්න මේ කියන කාරණා. මොකද්ද වෙන්නේ? එයා දන්නේ තමන් ගෙදරින් පිට වෙලා ඉන්න බව. දෙවෙනි කාරණය කියනවා අවේලාවන්නේ වීති සංචාරය කියලා. සංචරණය. දැන් සමහර දරුවෝ පිට වුණාම ඉතින් අම්මා වැඩි සැර නැහැ. ඊටාම ලාමකයි අහිංසකයි. ඉතින් මේගොල්ලන්ට ඕන තරම් යාළු බාලුවොත් එක්ක ඉඳලා කාලා දීලා ඉතින් ගෙදර ඔය නිදා ගන්න පැය භාගයක් පැයක් ගේට්ටුව වහන්න ඉස්සෙල්ලා උන්න ගෙදරට ඇතුල් වෙලා අනේ අර අහිංසක අම්මා උයලා පිහලා තියෙනවා පුතේ කාපන් අනේ අම්මේ මට දැන් කන්න බෑ කියලා එහෙම අර කිරටු ජරාව පිටින්ම ඇදලා වැටිලා බුදියනවා. ආයෙත් උදේ නැගිටලා 4-8 විතර අර සුපුරුදු ක්‍රියාවලියම තමයි නැවතත් පටන් ගන්න දිනපතාම සිද්ධ වෙන්නේ ඒක තමයි. අපිට ඒ කාලේ පින්වත්නි මේ සුරාවෙන් එච්චර කරදරයක් තිබුණේ නැහැ. මිනිස්සු අපේ ටිකක් ඔය වැඩ කරලා දීලා ළමයි කියන්නේ මජ්ජපමාදට්ටානා කියලා මද පවනට දුර කමන්නේ නැහැ කියලා අර්ථකථනය කරනවා සමහර ශික්ෂාපදයක්. ඒකත් හොඳ නැහැ. නමුත් එහෙම කරදර ජරමර තිබුණේ නැහැ. අද ඒකේ භයානක පැත්ත තමයි මත් කුඩු. ඒක තමයි අති භයානක. මම මේව අනුමත කරනව නෙවෙයි. දැන් ඒක තමයි ඇත්ත කාරණේ. එතකොට ඔය කියන ඔය කේරළ ගංජා අසීස් අද අලුත් ඒවා ඔය මාධ්‍ය තුලින් මා දකිනවා බොහෝසේ ඒ වගේ අලුත් දේවල් නිෂ්පාදනය කරලා අන්තිමට ෆාමසියේ තියෙන කැස්සට බොන බෙහෙතත් අරගෙන බෝතල පිටින් ඒවට යම් මිශ්‍රණය කරලා මනෝලෝකවල තියන්න මේ තරුණ මානවකයෝ මානවිකාවොත් බොනවනේ දැන්. ඒ කියන්නේ හොඳ වැඩේ කියලා කියන්නේ. ඒගොල්ලන්ටත් මේක පුරුදු කරවනවා. පහුගිය දවස්වල අපේ දායකව දකින්න ඇති. ඔය Facebook මගින් ඒ සිංහල වචනේ මූණු පොත මගින් ඔය වාද්දුව පළාතේ හෝටලයක තියලා පිරිස අධික වෙලා 3 දෙනෙක් මැරුණා. ඒ වගේම ඒක තහනම් කළා. නමුත් ඒක හොර එක පළාත්වල දැනට රහසිගතව කරගෙන යනවා. එතකොට මේගොල්ලෝ ඒ තරුණ මානවිකාව තැන ගිහලා දන්නේ නැහැ දැන් මොකද්ද කරන්න කියලා. අපි පොඩි කාලෙත් ඉතින් දැගලුවා නැටුවා සින්ද කිව්වා ඒක සීබාධාවක් නැහැ. තමන්ගේ පීඩනය අඩු කරගන්න ආතතිය අඩු කරගන්න හොඳයි ඒක. නමුත් අද එතෙන්ට ගියයින් පස්සේ අපි නොදන්නා මත්ද්‍රව්‍ය මත්වතුර එතන තියෙනවා. මේ කොච්චර මේ මාධ්‍යයෙන් ඒව කිව්වත් මේ ඔය කියන අය එකතු වෙලා තැන් වල ඒව තියෙනවා. දැන් මේ දවස්වල ඒක ආරංචි උන්නේ නැහැ මොකද මේ ඇඳිරි තියෙන නිසා. අම්මලා හදවතින් එතකොට දුක් කරන තමන්ගේ ගෙදරට ටෙලිෆෝන් දුරකථනයක් කරන ඔන්න ඔයාගේ දුවයි තව පිරිසක් එකතු වෙලා අසවල් තැන මෙහෙම බිව්වා පොලිසියෙන් ඇල්ලුවා මේ නම් කියන ජනත්තා හෝ තනත්ති ඔබේ දුවද පුතාද? ඉතින් මේ ගෙදර ඉන්න නංගිලා අක්කලා බාප්පල රත් වෙනවා. අනේ සර් කාටවත් කියන්න එපා. අපේ නම්බුව ඉවරයි. අපි මේ ගමේ හොඳට ඉන්නේ. නමුත් දුව පුතා කියලා ගියේ බොරු කතාවක් කියලා ගියේ ගෙදරට. මුසාවාදා වේරමණී කියලා ගියේ ගෙදරට මෙහෙම අනේ අම්මේ අපේ යාළුවෙකුගේ ගෙදර තියෙනවා පොඩි මෙයාගේ උපන්දිනේ. එයාගේ නංගි මේ ලොකු මහත් වෙලා ඒක පාටියක් තියෙනවා.
අපේ අම්මගේ වයස 50යි. ඒ වෙනුවෙන් උත්සවයක් කරනවා. කොහොම නෙමෙයි බොරු කියලා යන්නේ මුසාවාදාවත් සුරාමේරයත් දෙකටම අනුගත වෙලා තියෙන මේ ඔක්කොම. මේකට මම කියන්නේ අපේ මහත්තුරුනේ මේ ಜಾති ආගම් කුල ભેදයක් නෑ මේවලට. මේවා මේ මානව සමාජය වෙනවා. බුදුරජාණන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයේ දේශනා කරේ ඒක තමයි මේම කරනකොට දෙවෙනි කාරණේ තමයි පින්වත්නි තමන් නොදැනුවත්වම වස්තු විනාශ වෙනවා. වස්තු ධනය හානි වෙනවා. වස්තු විනාශ වෙනවා. දැන් තමන් දවස් දෙකක් වැඩට ගියේ නැහැ. තමන්ගේ ළඟ අතමිට මොලව ගන්න දෙයක් නැහැ. ගෙදර අම්මා දාපු පොකට් එකෙන් සල්ලි උස්සනවා. සල්ලි ගන්නවා. තාත්තා අනේ දුකට මහන්සිය හරි හම්බ කරන ධනය ගෙනල්ලා. ඔය හරි තරක දාන ගෙදර ඉන්නේ සමාජික විදිහට හොරෙක් නෑනේ ගෙදර. නමුත් හොරෙක් වෙනම අනිවාර්යයෙන්ම තමන්ගේ පුතා හෝ දුව අර කී දේවලට මොකද්ද වෙලා තියෙන්නේ? ඒකට වචනේ පාවිච්චි කරන පින්වත්නි ඇබ්බැහි වීම කියලා. එතකොට දැන් කාරණා මම තුනක් කිව්වා. ඇබ්බැහි වෙනවා, මතට යොමු වෙනවා. ඒතකොට අබේලාවේ වීචි සංචාරය කරන ගෙදර එන්නේ රැය වෙලා. ඒ විතරක් නෙවෙයි. මේ තමන්ගේ හැසිරීම නිසා තව කෙනෙක් යෝජනා කරනවා ඒ තරුණයෝම අපි යමු සවල් තැනට ගිහිල්ලා ටිකක් නටමු. නටනකොට මොකද වෙන්නේ? නැටුම් ගැවුම් වෙයි මෙහි ඉතින් කමක් නැහැ. ඔන්න තව කෙනෙකුගේ ඇඟේ හැපුණ අය, කකුල පෑගුණ අය කියලා උපාර එතනින් පටන් ගන්නෝ කෝලාහලය. අවසානයේ මොකද වෙන්නේ? එම ආයතනයේ එම මේ සර්විස් එකේ තියෙන පිහියක් අරගෙන පිහියෙන් අයින්නවා අර තරුණයට තරුණියට. මේක සත්‍ය කාරණාම ඔබත් දකියු මාත් දකිනවා. ඔන්න බුදුහාමුදුරුවෝ අද නෙමෙයි 2600 කරවද දේශනා කළා. අර බීපු අය දඟලනකොට වැටිලා ඇඟේ හැපිලා එක්කම පොඩි මුදල් ගන්න දෙන හෝමාරුවක් නිසා අනිවාර්යයෙන්ම පිහියනුමක් කෝලාහලයක් උපාර පොලිසියට ෆෝන් කරන පොලිසියෙන් කුදලාගෙන යනවා. ගිහිල්ලා කතා කරන ගෙවල් වලට මේක තමයි ඇත්ත తত্ত্বය. බුදුහාඳුරු ඊළඟට දේශනා කරනවා දූකෙලියෙහි යෙදීම. මොකද්ද මේ දූකෙලියෙහි කියලා කියන්නේ? සමහරලාට මේක හිඳීගෙන යනකොට කියන කාට් අදල් එකට කියන්නේ මහත්ය මේ බූර්ව කූට්ටමනේ. බූර්ව කූට්ටම කියලා. පර එකක් ගෙනල්ලා සමහරලාට ඒකත් රැයලි වෙන දන්නේ නැහැ. මුදල් දාලා දූකෙලිය කියලා එකට මේ බණේ කියන්නේ දූකෙලිය කියලා. එතකොට කරන්නේ මොකද්ද? ඒ ක්‍රියාවලිය පටන් ගන්නව අවසානයේ ඔන්න ගියායගේ එක්කෙනෙක් දෙන්නේ දිනා ගන්නවා අනිත් අය පෙරදිනවා ගෙදර යන විදියක් නැහැ. උපාර කෝලාහල වෙනවා රණ්ඩු වෙනවා පොලිසිය යනවා පොලිසිය පැනව අල්ලගෙන යනවා. මේක තමයි තත්ත්වය. මම ඔය කොළඹ පළාතේ ඉන්නකොට එක්තරා වැදගත් පවුලක දුවයි පුතයි යවුවා එංගලන්තෙට. හරි වැදගත් පවුලක්. හරි වැදගත් පවුලක්. ලස්සන නාඹර කොල්ල මේ කොල්ල හරි ලස්සනයි දෙහදාරි. දුවත් යවුවා. පිරිත් කියලා යවුවේ මම තව හාඳුනනමකෝ. මේ සත්‍ය සිද්ධිය මේ කියන්නේ. තා ප්‍රබල කෙනෙක් ධනය තාම තියෙනවා. අපි කියන වලව බැලන්තිය කියලා කිව්වොත් නෙවෙයි. ගිහිල්ලා මාසෙන් ආපහු ආවා. මාසෙන් ආව ලංකාවට පුතා ආව දුව ඉතිරුණා හේ. මේ නීතිය කරන්න ගියේ. ඇවිල්ලා යන්නේ මෑණියොත් එක්ක ඉතින් නිදා ගන්නවා. මෑණියෝ දන්නෙත් නෑ මේක නෑ හීටර බොන්න මත්කුරු නෑ. ගෙදර බෙඩ් සීට් එකක් ගත්තා. බෙල්ලේ දාගත්තා. දාලා උළුවස් එල්ලුණා. ග්‍රිල් එකෙන් දාලා. උදේ නැගිටලා බලනකොට පුතා ඉදිරියේ මැරලා දිවැදගෙන. නිලයෙන් බලයෙන් ධනයෙන් කිසි අඩුවක් නැහැ. පස්සේ මේක පොලිසියෙන් ගවේෂණය කළා මේක මොකද හේතු කවුද යාළුවෝ කියලා. වැදගත්යයි සම්මත යාළු පිරිසක් තමයි මේකේ ඉන්නේ.
ඒගොල්ලෝ මං කියන්න හොඳ නෑ වර්ගය මොකද්ද කියලා. අනේ අර නාමර කොල්ලා සෝසුසු මැද උගත් අම්මලා උගත් තාත්තලා අදත් දුක් වෙනවා. බොහොම නිහඬව වැඩි ප්‍රචාරයක් නැතුව නීති සම්පාදන අංශේ ඉන්න අය ඒක වහලා දාලා සෝන්ගත කළා. මේ මං කියන්නේ අවුරුදු 15කට සිද්ධියක්. කුඩුවාවේ අදද මම 15කට ඉස්සෙල්ලා කිව්වේ එංගලන්තේ ඉගෙන ගන්න ගියේ මේ කොල්ල ඇවිල්ලා උණ කරගත්ත දේ අන්තිමට. අදත් ඒ අම්මා මට කතා කරනවා. කතා කරොත් ෆෝන් එක තියන්නේ අඬලා තමයි. දුක් වෙන සදාකාලිකව. මේක මගේ බුදුහාමුදුරු දැක්ක අනාගතයේ මේක වෙන්න පුළුවන් කියලා. ඒ නිසානේ මේ සිගාලවාද සූත්‍රයේදී සිගාලක ගහපති පුත්‍රයාට දේශනා කරන්නේ පවිතු මිතුරු ආශ්‍රය කරන්න එපා. පවිතු අදහස් ඇති ලාමක අදහස් ඇති මේ පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්න එපා. එතනින් තමයි වරදින්නේ. මංගල සූත්‍රයේ දේශනා කරා දියණිය මොකද දේශනා කළේ? අසේවනාච බාලාන. දැන් අපේ ළඟටත් අසේවනාච බාලාන එනවා. නමුත් අපි දන්නවා ඒක එයාට කියන්න ඕන දේ කරන්න ඕන දේ මොකද අපි දන්නවා. අපි විතර මිනිස්සුන්ට තියෙන සමීප වෙන අය කවුරුවත් නැහැ නේද? දොස්තරටත් වඩා අපි සමීප වෙන මිනිස්සුන්ට. ඒවල අදහස් මොනවද කියන්නේ? මොකද්ද කල්පනාව? අම්මලා තාත්තලා විලත් කියන්නේ අපිටමනේ. අනේ හාමුදුරනේ පුතා දැන් හරියට නොමකට ගිහිල්ලා ගෙදර ඉන්නේ රෑ වෙලා මොකද්ද හාමුදුරනේ මේකට බෙහෙත? ඉතින් අපි කියන පොඩ්ඩක් එවන්නකෝ එකන් එන්නකෝ යාර නොදෙන්න පන්සල පැත්තේ ටිකක්. දැන් අපට උපරිම පුළුවන් අපි ඒ කියන්නේ යාගේ මනස හදන්න අපි ලොකු උත්සාහයක දෙනවා. එදා බුදුහාමුදුරුවෝ මේ තරුණයට දේශනා කළ එක්කෙනාටයි මුළු මහත් ලෝකවාසී සත්වයාට දේශනා කරනවා පාප මිත්‍රයන් එක්වීම නම් කවදාවත් කරන්න එපා. පාප මිත්‍ර සේවනයෙන් ඒකේ පස්වෙනි කාරණයක් කියනවා. මොකද්ද? ඒ වගේ අය කම්මැලිලු අලසය වෙනවා. එයි කිසිම රැකියාවට ගිහිල්ලා වැඩක් කරන්න බෑ. දැනුත් මම දන්නවා පින්වත් මේ කුඩු බොන අය යම් ස්ථානවල ගොඩනැගිලි ඉදිකිරීම වලදී කොන්ක්‍රීට් අනන්න ඕනනේ. එතකොට ඒ කොන්ත්‍රාත් බාසුනේ දන්න මේගොල්ලන්ට ඕන ඉන්ජෙක්ෂන් එක මොකද්ද කියලා. ඒගොල්ලෝ කරන්නේ ඒ කියන ද්‍රව්‍ය හෝ ඒට අදාළ දේවල් උදෙන් දෙනවා යත්තන්ට. දුන්නහම අරගොල්ලෝ යකඩයෝ වගේ අර වැඩේ නිම වෙනකන් කෑම ඕනේ. බීම විතරයි ඕනේ. වතුර දිහා තමයි තියෙන්නේ. අර වැඩේ නිම වෙනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ කියන කොන්ක්‍රීට් එක හෝ ගොඩනැගිලි හෝ ඉදිකිරීම ක්ෂේත්‍රයේ ඉන්නවා. අපේ මේ තරුණ ජවය අපේ මේ තරුණ හයිය මොකක්ද වෙලා තියෙන්නේ මේ අපිට? කම්මැලිය වෙලා අලසිය වෙලා බේබද්ද වෙලා නේ? අපි ඉතින් අම්මා තාත්තා දුක් විඳලා පරම්පරාවෙන් ආපු ධනය හම්බ කරපු සල්ලි කාබාසිනිය කළා දාන ඉවර කළා දාන. ඔහු පන්සලට යන්නේ නැහැ, ධනකට පිනකට යොමු වෙන්නේ නැහැ. ඒ මානසිකත්වයක් එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත తত্ত্বය. නිසා බුදුහාමුදුරුවෝ චකෝමේ ගහපති පුත්ත ආදීනවා පාපමිත්තානු යෝගෝ යේ දුත්තා යේ සොණ්ඩා යේ මේ දුත්තා දූර්තෙක් වෙනවා ඇබ්බැහි වෙනවා සුරාවට යේ සොණ්ඩා එයා අර සුරා සොඩෙක් ගීතයක් තියෙනවා නේද? ඒ වගේ අපි සුරා සොඩෙක් වීලා මේ සමාජයට වැදගම්මක් නැති පුද්ගලයෙක් වෙන තමයි නිතර උත්සාහ කරන්නේ. යේ පිපාසා මේ තේ වතුර, බෙලිමල් වතුර, මේ කෝපි වතුර බොන්න කැමති අය නෙමෙයි බේපද්දෝ කියන අය. ඒගොල්ලන්ට ඕනේ මත්. මං කවදාවත් මත් පැන් කියලා පාවිච්චි කරන්නේ නැහැ. පැන් කියන්නේ දායක මහත්තයා බුදුහාමර තියෙනව නේද?
අපි පැන් කියන වචනේ මම පාවිච්චි කරන්නේ නැහැ. මත් වතුර කියලා මම පාවිච්චි කරන්නේ. මම අර පොලිසිය අපේ අජිත් රෝහණ මහත්තයාට කියන්න ඉන්නවා. ඒ මහත්තයා ඒක රුදන් නිසා කියන නැත්තේ මත් පැන් කියලා කියන්න එපයි කියලා. මත් වතුර පැන් කියන්නේ බුදුහාන්න තියෙන දෙයක් නේ. නේද? පැන් කියන්නේ මල් වලට කියන දෙයක් නේ. පෙරහන් කඩේ දාලා පෙරලා. ඒ නිසා අපි බේබද්දෙක් වෙන්න අවශ්‍ය නැහැ. යේ නේකතිකා අනබිමුඛයෙහි වංචා කරන්නෙක් වෙනවා බේබද්දා. අර මම මුලින් කියාගෙන ආවා පින්වත්නි අනබිමුඛයෙහි. ඒ කියන්නේ සල්ලි අතේ නැති වෙනකොට කොහෙන් හරි හොරකම් කරලා හරි එම වෙලාවට එම ක්‍රියාව කිරීමට තමයි ඔහු බලන්නේ. නංගිගේ මල්ලිගේ මාලයක් මුද්දක් තියෙනම නම් ඒක හරි හොරකම් කරලා ඒ වෙලාවට ඒ පානය කරන්න ඇඟට දැනෙනවා. ගැලේ එළලා තියෙන සීට් එක හොඳ වටිනා රෙදිපිලි තාප්පෙන් පැනලා හොරකම් කරන් යනවා. කාගේ හරි කමන්නේ. ගෑස් ටැංකිය උස්සගෙන යනවා අනුන්ගේ. මේ ළඟක් තියෙන ලොකු පොල්වත්තක්. ඒ පොල්වත්තේ අක්කර 99ක් තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. 99න් හුඟක් අය ඔය කියන වර්ගයේ අය ජීවත් වෙන්නේ පොල්වත්තෙන් පොල් කඩාගෙන හොරාට. අයිතිකාරයට අඩු. අතපය තියෙන හොඳට. අනුන්ගේ වටේ තියෙන ගස්වල ගෙඩි කඩාගෙන කාගෙර කමන්නේ. තැබිලි කඩාගෙන කොස් කඩාගෙන අරන් ගිහිල්ලා හොඳ අතපය තියෙන මං හුඟක් වෙලාවෙත් කියලා තියෙනවා. එවුන්ඩ කියන්නේ කුඩ්ඩෝ කියලා. කවුද කියන්නේ? කුඩ්ඩෝ කියලා. මේක මේ වර්තමාන ජන රජයේ තුලින් මේ කොරෝනාත් එක්ක නිරෝධායනය කරලා දැන් කුඩ්ඩෝ අල්ලගෙන ගිහිල්ලා අර යාපනයේ පැත්තේ දැන් දාන නිරෝධායනය කරන්න. මේකම මේ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන වැඩේ. මම කියන්නේ කොහොම හරි මේ ලංකාවේ වෙන කුඩ්ඩෝ ටික අල්ලන් ගිහිල්ලා ඔය හරි දූපතකට දාලා අර යාපනයේ පැත්තේ මුන්ට පුහුණුවක් දීලා හොඳ ජීවත් වෙන්න බිරිඳ සමග පවුල සමග සහෝදර සහෝදරීන් සමග ජීවත් වෙන්න හොඳ වටපිටාවක් හදන්න කියලා තමයි අපි කියන්නේ. මේ දේශපාලඥයෝම තමයි මේවට උදව් කරන්නේ. කුඩු බිව්වහම ගංජා ඇල්ලුවාම ගන්න ෆෝන් එක කතා කරන වයිසීට සර් මගේ ළමෙක් කොය. නිදහස් කරන්න ඒගොල්ලමනේ. ඉතින් Taman තේරුම් ගන්න ඕනේ Tamanගේ පුතාට ඒ දේ සිද්ධ වුණොත් මොකද වෙන්නේ කියලා. ගම ඉවරයි නගර ඉවරයි. ගම ඉවරයි නගර ඉවරයි පවුල ඉවරයි. සමාජය ඉවරයි. මේ විදිහට අපේ මානව සම්පත කියන එක උත්තර මිනිස්සු ලස්සන මිනිස්සු අගාධයට අපාය සාය බේබද්දු සල්ලාලියව බවට පත් වෙනවා මේ ජන සමාජය පින්වත්නි. නිසා බුදුහාමුදුරුවෝ අර අභිමුඛෙහි අනභිමුඛෙහි කියලා දැන් සමහරලාට කතා කරලා අම්මගෙන් තාත්තගෙන් බලෙන් සල්ලි ගන්නවා. අනභිමුඛෙහි කියලා කිව්වේ මේ සූත්‍රයේ දෙන්නේ නැත්තම් හොරකම් කරනවා. අනභිමුඛය කියන්නේ සම්මුඛේ හමු වෙන්නේ නැහැ. කොහෙන් හරි කඩා වඩා ගත්තා. නිසා ඒ විතරක් නෙවෙයි වංචාවට පෙළඹෙනවා. ඒ අම්මා ඒ තාත්තා අඳුරන කෙනෙක් ඉන්නව නම් ගිහිල්ලා කියනවා අනේ අපේ අම්මා කිව්වා රුපියල් මේ 1000ක් ඉල්ලගෙන එන්න කියලා හදිස්සියක් වෙලා. එහෙමද කියන්නේ? මට ඒක අද්දේක නිසා මම බයත් කියන්නේ. මට එක්තරා කාලෙකදී මම ඉන්නකොට ඔය කොළඹ හරියේ පුතෙක් ආව මන් දන්නේ අහවලාගේ පුතයි කියලා. පාර අම්මගේ නම කිව්වා. නම කියලා කිව්වා අම්මා හරියට අසනීප වෙන හාඳුනේ කල්බෝවිල රෝහලට අතුල් කරා. මගේ ළඟ අතේ සතේ නෑ අද තැඹිලි බිස්කට් බාර්ලි ටික අරන් යන්න ඕනේ ස්වාමීනි රුපියල් 1000ක් දෙන්න කියලා කිව්වා. නමුත් ඔය අම්මා මට හැබැයි කලින් ඔය කතන්දරේ කියලා තිබුණා. කියලා තිබුණ නිසා මම පොඩ්ඩක් ඉන්න මම පොඩ්ඩක් කෝල් එකක් දීලා බලන්නම් කිව්වම හාඳුරේ නම් මං ගිහිල්ලා එන්නම් කියලා සල්ලිත් නෑ මිනිහට ගාලා ගේට්ටුවෙන් ගියා එළියට යන්න. අම්මා විකුණලා හරි තාත්තා විකුණලා හරි ගෑණි විකුණලා හරි මුන්ට කුඩු බොන්න තමයි ඕනේ. රාමර පානය කරන්න තමයි ඕනේ. මේක තමයි ඇත්ත තත්ත්වය මේ මම අත්දැකීමෙන් බයරතුව කියන්නේ ඒකයි.
නිසා මේක හරි භයානකයි. මගේ ලෞතුරා බුදුහාමුදුරුවෝ නැවතත් කියනවා මේක දැකලා තියෙන උන්වහන්සේගේ බුද්ධ මහා කරුණා මහා මෛත්‍රී බුද්ධ ඥාණයෙන් දැක්කා අනාගතේ මෙහෙම වෙන්න පුළුවන්. අනාගතේ භවිෂ්‍යති කියලා පාලියෙන් කියන්නේ. වෙන්න පුළුවන් අනාගතේ මෙහෙම දේවල් මේ ජන සමාජය තුල. ඒ විතරක් නෙවෙයි තව කාරණයක් කියනවා. ඒකේ ආදීන වලට මේ මතට ඇබ්බැහි වුණු අය මේ ගම් පහරන අය සිංහලට පෙරලන එක ගම් පහරන අය. කොට ගමේ ඇවිදලා කොහෙන් හරි හොරකම් කරන්න තමයි හොරකම් කරන කාගේ හෝ කමක් නැහැ. බලාපොරොත්තු ඒක තමයි. මෙතන ආපහු මං නැවතෙනවා අතෙන්ට. මාතා පිතා දිසාපුබ්බා අනේ අම්මා ලොකු පුතෙක් පුතුන් රජුන් කරන්ට බලාපොරොත්තු වෙන රුව ඇති දුවේ නේද? හොඳ දේහධාරී පුතෙක් තමයි අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ බලාපොරොත්තු වුණු අම්මගේ තාත්තගේ ලෝකය අහස් මාලිගා සීන මාලිගා බවට පත් වෙනවා. සීනයක් නේ. ගොළුවා දුටු සීනය වගේ කියා ගන්න කෙනෙක් නැහැ. අල්ලපු විතරට කියන්න බෑ. මහත්යට කියන්න බෑ මු මරෝ කිව් ගමන් ගෙනිලා මරලා දානවා. ගහන පොල්ලේ ගෙදර පිට කරනවා. අම්මා මේවා පපුවේ හිතේ දරාගෙන බොහෝ කාලයක් ඉඳලා නීතියේ රැහැට අසුණු දාට තමයි කල්පනා වෙන්නේ මම අම්මා හැටියට මේ තාත්තට නොකියුවේ වරදද අද මම හඬා වැළපෙන මෙරි දහස් වාරයක් අම්මේ ඔබ උපදිනවා. ලෝකයා කියනවා අර ගෑනිට තමන්ගේ පුතා බෝනික්ෙක් වගේ කුඩා කාලේ හැදුවා. නමුත් දැන් අම්මා තාත්තට පාලනයක් නැහැ. පාලනයෙන් ගිලිහිලා තොර වෙලා. ඒ නිසා ඔහුට ඕන දේ ඔහු කරනවා. නිසා බුදුහාමුදුරෝ සාහසික පුද්ගලයෙක් කරන්නට අනුන්ට හිරිහැරවන පුද්ගලයෙක් කරන්නට මේ මිනිස් මානව සංහතිය තුල දේශනා කළේ නැහැ. හෝති පාන සකෝ නාම සුරා සැලේදි පමණක් යහළු වෙන මිත්‍රයෝ ඉන්නව පින්වත්නි. ඔය බොන අයොන්ට කලින් අඳුර ගන්න ඕනේ නැහැ. අරක්කු ගන්න තැනට ගිහිල්ලා අර ඒගොල්ලෝ කියන වචනෙන් කිව්වොත් එහෙම මචං කිව්වහම ඇති. ඒ වෙලාවේ තමයි යාළු වෙන්නේ. මචං පොඩක් මට ටිකක් දියම්ප මට අතේ සල්ලි නැහැ. හැබැයි බොන අය දෙනවා එහෙම එකකුත් තියෙනවා. ඒතර මේ පැත්ත කියන්නේ බෑ. අර බොන අයගේ බෙදාගෙන බීපුකුත් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ සුරාසැලේදී පමණක් යහළු වන අය ඉන්නවා. හෝති සම්මියෝ අද වර්තමානයේ තියෙන දුරකථනයෙන් අනබිමුකයේදී කතා බහ කරලා ඒව ගෙන්න ගන්න ක්‍රමවේද හදනවා. එතකොට මේකේ පුරුෂ පක්ෂයට දෝෂය පවරලා වැඩක් නැහැ පින්වත්නි. හේතුව මොකද? අද කාන්තාවෝ තමන්ගේ ලෙයෙහි සංගවාගෙන ගොස් ඒ කුඩු විකුණන බව මේ ඊයේ පෙරේදත් මම දැක්කා. ඔය එක පළාත්වල තමන්ට ගෙනියන්න බෑ. තමන් මේ ලෙහෙහි හොවාගෙන ගිහිල්ලා පොඩි පැකට් බුලත් පිළි විකුණන කෙනෙක් වශයෙන් කඩල විකුණන කෙනෙක් වශයෙන් මේ එයාටත් මේ වගේ දරුවෝ ඉන්නවා. නමුත් ඔහුගේ ප්‍රාර්ථනාව තමයි අනිත් අයට ගිනි දීලා තමන් පොහොසත් වෙන්නට. නිසා පින්වත්නි මේ සූත්‍රයේ දිගින් දිගට කිව්වොත් බොහෝම දිග සූත්‍රයක්. මේක මම ඊටාම කෙටියෙන් තමයි ඔබට සිහිපත් කළේ. මේ මත්ද්‍රව්‍ය මත් වතුර නේද? ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්දං විනාශේති තම්පරා භවතෝ මුකං.
බුදුහාඳුර දෙවෙනි සූත්‍රය තමයි පින්වත්නි පරාභව සූත්‍රය. සුරා දුත්තෝ කියලා කිව්ව එකයි. සුරා දූර්තියෙක් වෙන්න එපා. ඔබ හොඳ කෙනෙක් වෙන්න, යහපත් කෙනෙක් වෙන්න, ලස්සන කෙනෙක් වෙන්න, බුදුන් දහම් සඟුන් අදහන දෙවියන් බුදුන් අදහන වදින කෙනෙක් වෙන්න. මේ අම්මලා තාත්තලා දෙනෙත් පියාගන්න දාට සතුටු වෙයි. මගේ පුතා රජෙක්, මගේ දුව රජිනියක්. මේ රූපේ කළුද සුද කියන එක නෙවෙයි. මනසින් ඒගොල්ලෝ දන්න හොඳ තැනක ඉන්නවා කියන එක නෙවෙයි ප්‍රාර්ථනා කළේ නේද? බුදුන්ටත් විවරණ දුන්නේ කවුද? ගෝතතුන් එදා අම්මනේ නේ. එතකොට පුතේ උඹ බුදු වේයන්, පුතේම බුදු වේයන් කිව්වේ අම්මනේ. මේ ප්‍රාර්ථනාවත් සිහිපත් කරගනිමින් අද අපේ මේ දායක දායිකාවෝ ලොකු පින්කමක් සිද්ධ කළේ තමන් මේ පවුලේ අය විතරක් නෙවෙයි මුළු මහත් සමාජයටම බණ අහන්නට සලස්සන ක්‍රමවේදයක් දැන් අවබෝධ කරගෙන මීට නුගේගොඩ නාලන්දාරාම පාරේ ජීවත් වන වාසය කරන අපේ අජන්ති තෙන්නකෝන් මහත්මියත් නංගි ඔෂිනී තිල්තාරා එදියනියත් මල්ලි තමිදු චාමිකර සහෝදරයත් මාමා මඩතුංග රත්නායක මහත්මාත් මේ පින්කමට සහභාගී වෙමින් දායකත්වයේ දරමින් මීට 3 මාසයකට උඩදී නිදන ප්‍රාප්ත වෙච්ච චිලින මදුසංක රණවීර තරුණ මහත්මාට පින් අනුමෝදන් කිරීමේ ප්‍රාර්ථනාවෙන් තමයි මේ ධර්ම දාණය ප්‍රදානය කළේ දානය කළේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඒ අපේ තිලින මදුසංක රණවීර තරුණ මහත්මාගේ භවය සුගිත මුදිත වීමට මේ ධර්ම දානමය පින්කම සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන්ට වඩා ධර්ම දානයේ උතුම් කියන බව ප්‍රත්‍යක්ෂ වුණා, ප්‍රත්‍යක්ෂ වෙනවා. බුදුන්ගේ අමා ධර්මය තැන් තැන් වලදී දේශනා කළා. එදා දේශනා කළ අය සසරින් මිදලා සුවපත් වුණා. ඇතැම් පැවිදි වුණු අය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන සතර මඟ සතර ඵලයන්ටපත් වෙලා උතුම් වූ ලෝකෝත්තර අමා මහ නිවන් සෝය ලබා ගත්තාය කියන බව අපේ ධර්මයේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. අපේ අජන්ති තෙන්නකෝන් මෑණියොත් ප්‍රාර්ථනා කරන්නේ, නංගි සහෝදරයත් ප්‍රාර්ථනා කරන්නේ, මාමත් ප්‍රාර්ථනා කරන්නේ අනේ අපේ අයියට මගේ පුතුට කවදාවත් මෙවැනි අකල් මරණ වලට ගොදුරුණු වේවා, සසරේ අපි අතර ඉපදීවා. මවක් හැටියට හදවතින් කඩා වැටුණත් මේ බුදුබණ අහලා බුදුබණින් සැනසීලා ධර්මයේ ඖෂධයක් බවට පත් කරගෙන භවය කෙලවර කිරීමට අවශ්‍ය කරන කරුණු කාරණාවන පින්සිතවිලි පහල කරගෙන ඒ පින්සිතවිලි තුලින් ලැබෙන කුසල ධර්මය විදන ප්‍රාප්ත වෙච්ච තිලින මදුසංක රණවීර මහත්මාගේ ප්‍රාණකාරය අනුමෝදන් වේවා. සසරේ දුක කෙලවර කොට උතුම් වූ ලෝකෝත්තර අමා මහ නිවන් සුවය ලබා ගනිත්වා ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියන්නේ. අපි මේ වෙලාවේදී පින් අනුමෝදන් කරමු ගාථාව කියලා. ඒ මියගිය තිලින මදුසංක රණවීර මහත්මයා ඇතුළු පරම්පරානුගත සියලුම ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා. සසරේ දුක කෙලවර කොට උතුම් නිවනටපත් වේවා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු
සුඛිතා හොන්තු ඥාතයෝ ලෝකයේ ශාසනයත් ඔබ හැම දෙනාමත් ආරක්ෂා කරන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා මේ TNL ආයතනයේ අපේ කළමනාකාරීත්වයේ සිට මේ වැඩ කරන හැම දෙනාටමත් ආයුරාෝග්‍ය භාග්‍ය ආදී අපේ දෙන්නකෝන් පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු. පින්වතුනි අපි ශ්‍රවණය කරේ අද දවසේ TNL සදහම් යාත්‍රා දායකත්ව ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මදේශනය. අද දවසේ අපේ දේශකයන්න් වහන්සේ පිළියන්දල දම්පේ ශ්‍රී සුධර්මාරාමාධිකාරී නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා මහාවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති අතිගෞරවනීය අතිපූජනීය අම්බලන්ගොඩ නන්දික නායක ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරනේ නිදුක් නිරෝගීතාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ අපි බොහොමත්ම පින් සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ කාලීන සුමధుර වටිනා ධර්ම දේශනාව අප වෙනුවෙන් දේශනා කරාට අපි උන්වහන්සේට මේ ආකාරයෙන් පුණ්‍ය අනුමෝදනා කරන මේ වගේම පින්වතුනි අප අවසන් වශයෙන් මතක් කළ යුතුයි අද දවසේ මේ උතුම් පුණ්‍ය කර්මයේ ආරමුණ පිළිබඳවත් මීට තෙමසකට පමණ පෙර අප අතරින් වියෝගුණ රණවීර මදුසංක තරුණ මහතාට පින් පැමිණවීම පිණිසයි අද දවසේ මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. ඒ සඳහා තමන්ගේ බැතිබර දායකත්වයේ සිටුවේ අද දවසේ පුතණුවන්ගේ දෑබර මෑණියන් අජන්ති තෙන්නකෝන් මහත්මිය, ඒ වගේම දෑබර සොයුරිය ඔෂිනි දිල්හාරා, ඒත් එක්කම බාල සොයුරා තමිදු චාමිකර, මාමාවන මනතුංග රත්නායක මහතා මේ සියලු දෙනාම තමන්ගේ ආදරණීය පුතණුවන් අකාලේ ඔවුන් අතරින් විය වුණ මේ ආදරණීය පුතණුවන්ට පින් පිනිස මතු භවයකදී මෙවන් අකාල මරණයක් සිදු නොවේවා. ඒ වගේම තමන්ගේ පුතණුවන්ට අජරාමර නිවන් සුවයක් වේවා කියන පුණ්‍ය අනුමෝදනාව සිත්හි දරාගෙනයි මේ දායකත්ව ධර්ම දේශනා මාලාවට තමන්ගේ බැතිබර දායකත්වය ලබා දුන්නේ. අප අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා මේ පින්වතුන්ට ඔවුන්ගේ යහපත් පැතුම් යහපත් බලාපොරොත්තු ආරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනය සමගින් අද දවසට නියමිත මේ දායකත්ව ධර්ම දේශනාවෙන් අපි සමුගන්නවා. තවත් මෙවැනිම සුමధుර වූ ධර්ම දේශනාවකින් තවත් දිනයක TNL සදහම් යාත්‍රා තුළින් හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්න මොහොත වෙනද වගේම අපේ ප්‍රාර්ථනය හැමෝටම හැම මොහොතෙම තුනුරුවන් සරණයි.